समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අබුත්වා භික්ඛසි භික්ඛෝ නහි භුත්වාන භික්ඛසි බුත්වාන භික්ඛු භික්ඛුස්ස මාතං කාලෝ පච්චගාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ GW මීලින් නෝනා උපාසිකා මාතාව සහ පුතුන් වන රිවිරාජ්, එවාගේම විරාජ්, සවින්ද්‍ර සහ දියණිය වන ශිරෝමි. මේ දරුවෝ සහ සම්බන්ධ කරගෙන මීලින් නෝනා උපාසිකා මාතාව මෑණියන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වන්නේ මිය පරලොව සපත් වන්ට යෙදුණු පියාණන් වන කරතේලිස් අප්පුහාමි, ආදරබර මෑණියන් වන ඇසලින් නෝනා උපාසිකා මාතාව, සහෝදරයන් වන විලියම්, එවාගේම ජයතිලක, ගුණපාල සහ මහතුන් 2019 තුන්වෙනි මාසේ 26 වෙනි දින පරලොව සැපත් දයාබර ස්වාමි පුරුෂයාණන් වන කරතේලිස් පෙරේරා 1996 9 වෙනි මාසේ 29 වන දින පරලොව සැපත් වන්ට යෙදුණු දියණිය වන පාඨශාලාචාරිණී බිමල් රාණි වර්ණකුල සූරිය සහ මිය පරලොව සැපත් වන්ට යෙදුණු සිහි කටයුතු සියලුම ඥාතීන්ට මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වහන්සේටත්, දූ පුතුන්ටත්, මුණුමුණු මිනිබිරියන්ටත්, ලේලියන් හටත්, ඒ වගේම බෑනවරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, චිරජීවනයේ සැලසේවා. මේ උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ සංයුත්ත නිකායේ පළවෙනි කොටසේ තිබෙන සමිද්ධි සූත්‍ර දේශනාව. සමිද්ධි සූත්‍රය කියලා කියන්නේ බොහොම ලස්සන දේශනාවක්. සමිද්ධි හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පින්නතුනි ශිෂ්‍යයෙක්. මේ ස්වාමීන් වහන්සේට මේ නම ලැබුණේ ගිහි කාලේ ඒ සමිද්ධි නමින්මයි. මේ දරුවෝ ඉපදුනාට පස්සේ දෙමව්පියන්ට අපි කිව්වොත් හරි ගියා කියලා. සමහර දරුවෝ ඉන්නව ලැබුණාම පින්නතුනේ දෙමව්පියන්ට හරියනවා. මේ දරුවෝ ලැබුණට පස්සේ තමයි අපිට පවුලට හරි ගියේ. එහෙමත් කියනවා. අන්න ඒ වගේ දරුවෙක් තමයි සමිද්ධි. මුළු පවුලම සමෘද්ධිමත් භාවයටපත් වුණා මේ දරුවෝ ඉපදුණු දවසේ, ඉපදුණු වෙලාවේ. ඒ නිසා මේ දරුවට නම තිබ්බේ සමිද්ධි කියලා. මහණුනාට පස්සෙත් පින්නතුනි සමිද්ධි සාමින් වහන්සේ නමින් හැඳින්නුවා. ලස්සන කෙනෙක්. සමිද්ධි හාමුදුරුවෝ බොහෝම ලස්සන කෙනෙක්. රන්වන් පාට ශරීරයක් තියෙන කෙනෙක්.
ඒ විතරක් නෙවෙයි සිද්ධාර්ථ කියන බුදුරජාන් වහන්සේ කාලේ පින්නතුනි මොහු දුන්නෙන් විදිනවා. දුන්නෙන් විදලා තමයි මල් කඩන්නේ. දුන්නෙන් විදලා මල් කඩලා සිද්ධාර්ථ බුදුරජාන් වහන්සේට පින්නතුනි පූජා කරනවා. දිනක් සමිද්ධි හාමුදුරුවෝ පින්නතුනි උදෑසනම අවදි වෙලා තපෝදා නදියට වැඩම කළා. වැඩම කරලා උන්වහන්සේ පින්නතුනි ඇඟ සෝදලා අඳනේ විතරක් ඇඳගෙන ඉන්නවා ඇඟ වේලෙනකම්. පින්නති තපෝදා නදිය හරි විශේෂ නදියක්. හේතුව තමයි තපෝදා නදිය පින්නතුනි උඩ වතුර සීතලයි. නමුත් ඒ නදිය පල්ලෙහාට ගලන් එනකොට පල්ලෙහා වතුර රස්නේ. මේක දවසක් කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. "එවත්නි ඔය තපෝදා නදිය උඩ වතුර සීතලයි. නමුත් පල්ලෙහා වතුර රස්නේ" කිව්වා. වේභාර පර්වතයේ උඩ ඉඳලා යොදුන් 500ක් දුර ඉඳලා තමයි පින්නතුනි මේ නදිය ගලා බසින්නේ. ටිකක් දුරක් මේ නදිය පින්නතුනි ගලාගෙන ඇවිල්ලා මේ මහ පොළොව ඇතුළට මේ නදිය පින්නතුනි කිඳා බහිනවා. මේ මහ පොළොවෙන් මේ නදිය පින්නතුනි ආපහු මතු වෙනකොට නිරේවල් දෙකක් අතරින් තමයි අපායවල් දෙකක් මැදින් තමයි පින්නතුනි මේ නදිය ගලන්නේ. අන බානක පින්නතුනි ඒකෙත් ඇති. ඒ තපෝදා නදිය උඩ වතුර සීතලයි. නමුත් පල්ලෙහා වතුර රස්නේ. ඇයි ඒ? නිරේවල් දෙකක් මැදින් තමයි මේ නදිය ගලා බසින්නේ. ලෝකඹු නිරය නිතර රස්නේ තියෙන නිරයක් නේ පින්නතුනි. දැන් සමහරු නිරේ තියෙන්නේ කොහෙද? මේ ඔක්කොම සමහරු අහනවනේ පින්නතුනි. දැන් හිතා ගන්න පුළුවන්. ඉතින් මේ සමිද්ධි හාමුදුරුවෝ පින්නතුනි ඇඟ වේලෙනකන් අඳනේ විතරක් ඇඳගෙන උන්වහන්සේ ඉන්නකොට උන්වහන්සේ ළඟට එන පින්නතුනි භූමාටු දෙව්දුවක්. මේ දෙව්දුව සමිද්ධි හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා. සමිද්ධි ළඟට ඇවිල්ලා දෙව්දුවට මේ සමිද්ධි හාමුදුරුවෝ දකිනකොට පින්නතුනි ආසාවක් ඇති වුණා. උන්වහන්සේ බොහොම ලස්සනයිනේ. තරුණ අවදියේදී උන්වහන්සේ පැවිදි වුණේ. ඉතින් දෙව්දුව සමිද්ධි හාමුදුරුවන්ට කියනවා පින්නතුනි මෙන්න මෙහෙම. අබුත්වා බික්කසි බික්කෝ අනුභව කරන්නේ නැතුව ඔබ පිණ්ඩපාත යනවා. මේ ලස්සන අර්ථයක් තියෙනවා පින්නතුනි. අබුත්වා බික්කසි බික්කෝ ඔබ හාසි අනුභව කරන්නේ නැතුව නිපිණ්ඩපාත යන්නේ. අනුභව කරන්නේ නැතුව නිපිණ්ඩපාත යන්නේ. නහි බුත්වාන බික්කසි වළඳලා ඉවර වෙලා පිණ්ඩපාත යන්නේ නැහැ ඔබ වහන්සේ. බුත්වාන බික්කු බික්කුස්ස මාතං කාල උපච්චගාතේ වළඳලා ඉවර වෙලා පිණ්ඩපාත යන්නකෝ. එහෙම නැති වුණොත් වළඳන්න තියෙන කාලේ ඔබට ඉක්මිලා යාවේ. පින්නතුනි මෙතන කියනනේ වළඳන් නැතුව පිණ්ඩපාත යනවා කියලා. මොකද වළඳන් නැතුව පිණ්ඩපාත යනවා කියන්නේ? කම්සප විඳින්න තියෙන කාලේ විවාහ වෙලා ලස්සන ජීවිතයක් හදාගන්න ඉන්න පුළුවන් කාලේ ඔබ වහන්සේ ඒව කරන්නේ නැතුව මහාන වෙලා. ඒක කිව්වේ වළඳන් නැතුව පිණ්ඩපාත යනවා කිව්වා. නහි බුත්වාන බික්කසේ වළඳලා ඉවර වෙලා පිණ්ඩපාත යන්නේ නැහනේ. ඒ කියන්නේ කම්සප අනුභව කරලා මහාන උනේ නැහනේ ඔබ වහන්සේ. ඔබ වහන්සේට තිබ්බේ කම්සප අනුභව කළා මහාන වෙන්නනේ. ජීවිතේ විඳින්න තියෙන දේවල් කරලානේ මහාන වෙන්න ඕනේ. ඒකයි මේ දෙව්දුව කියන්නේ සමිද්ධි හාමුදුරුවන්ට. බුත්වාන බික්කු බික්කුස්ස කම්සප විඳලා ඉවර වෙලා මහාන වෙන්න මාතං කාල උපච්චගා. ඒ කියන්නේ එහෙම නැති වුණොත් කම්සප විඳින්න තියෙන කාලේ නිකම් ඔබ වහන්සේ ගෙවිලා අවසන් වේවි කිව්වා. මෙන්න මේ කතාව දෙව්දුව සමිද්ධි හාමුදුරුවන්ට කිව්වහම සමිද්ධි සාමින් වහන්සේ දෙව්දුවගේ ඇස් ඇරෙන්න පින්නතුනි බොහෝම ලස්සන පිළිතුරක් දුන්නා. උන්වහන්සේ කියනවා කාලං බෝහං නජානාමි චන්නෝ කාලං නදිස්සති තස්මා අබුත්වා බික්ඛාමි මාතං කාලෝ පච්චගා. කාලං වෝහං නජානාමි මම ඔය කම්සප බෙදින්න තියෙන කාලේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කාලේ කම්සප බෙදිය යුතුයි කියලා තියෙනවා නම් මම ඒක දන්නේ නැහැ කිව්වා. චන්නෝ කාලං නදිස්සතේ කාලය කියන එක වැහිලා තියෙන්නේ කිව්වා. තස්මා අබුත්වා බික්කාමේ
මම ඒ කාලේ දන්නේ නැත නිසා තමයි වලද නැතුව පිණ්ඩපාත යන්නේ. කම්සප විඳින්න නැතුව ශක්තිය තියෙන කාලේ ඒකයි මම මහාන වුණේ කිව්වා. කම්සප විඳින්න තියෙන කාලේ ශක්තිය තියෙන කාලේ ඒක විඳින්න නැතුව මම මහාන වුණේ. තරුණ කාලේ පින්නතුනි ධර්මය අවබෝධ කරගන්න බොහොම ලේසියි. ජීවිතයේ අත්දැකීම් ගොඩයි. ඒ විතරක් නෙවෙයි. භාගතුන් වහන්සේ වදාලා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ දනං ජිඤ්ඤ කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. අචරිත්වා බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ නොවන කාලේ හැසිරෙන්නේ නැතුව අලද්ධා යොබ්බනේ දනං ධනෙ හම්බ කරන්න ඕන කාලේ ධනෙ හම්බ කරන්නේ නැතුව ජිඤ්ඤ කොංචාව ජායන්ති. එහෙම හිටියොත් වෙන්නේ මොකද්ද? මසුන් නැති විලක් ළඟ බලන් උඩ බලන් ඉන්න කොස්වාලේනියෙක් වගේ නිකන් උඩ බලාගෙන තමයි කෝ සිද්ධ වෙන්නේ. ඒක බුදුහාරු තව ගාතාවක් දේශනා කරනවා. ඒ තමයි අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං සෙන්ති තාපා චිකිත්තාච පුරාණානි අනුන්තුනං. ඒ කියන්නේ අචරිත්වා බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ නොවන කාලේ හැසිරෙන්නේ නැතුව අලද්ධා යොබ්බනේ දනං ධනය හම්බ කරන්න ඕන කාලේ ධනය හම්බ කරන්නේ නැතුව හිටියොත් මතක තියාගන්න සෙන්ති තාපාතිකිට්ඨාත පුරාණානි අනුන්තුනං ඊතලයක් අරගෙන විද්ධාම ඊතල යන්නේ ශක්තිය තියෙන තාක්කල් විතරයි. ශක්තිය තියෙන තාක්කල් ඊතලයේ ගිහිල්ලා එතෙන්දි බිම් වැටලා පින්නතුන ඊතලයක වේය කනව නැත්තම් පොළොවට පස්සලා යනවා. ඒ වගේ තමයි මේ ජීවිතත් පදවන්න පුළුවන්කම තියෙන්නේ ශක්තිය තියෙන තාක්කල් විතරයි. පින්නතුනේ දිව්‍යාංගනාව නැත්තම් මේ දෙව්දුව සමිද්දි සාමින් වහන්සේ මේ ඇස් ඇරෙන්න දුන්නු පිළිතුරට ගෞරව කරන්න බිමට බැස්සා. නමුත් මේ දෙව්දුව සමිද්දි සාමින් වහන්සේ සිවුරු අරගෙන යන්න හදන වැඩපිළිවෙල නතර කළේ නැහැ. උත්සාහය නතර කළේ නැහැ පින්නතුනේ. දහරෝ තං බික්කු පබ්බජිතෝ පැවිදි වෙලා ඉන්න ඔබ තවමත් තරුණයෙක්නේ. කවුද මේ කියන්නේ? දෙව්දුව පින්නතුනේ. සුසු කාල කේසා බලන්න ඔබ වහන්සේගේ බොහෝම ලස්සන කළු කෙස් තියෙන්නේ. බද්දේන යොබ්බනේන සමන්නාගතෝ පටමේන වයසා බුඤ්ජ බික්කු මානුසකේන කාමේ මිනිස්සුන්ට අයිති කාමයේ භුක්ති විඳින්න ඔබ වහන්සේ කිව්වා. මේ දෙව්දුව බලන්නෙම සමිද්දි සාමින් වහන්සේව සිවුරු අරගෙන යන්නේ. පින්වත්නි යම් කිසි අරමුණකට යනකොට ඒ අතරමඟදී හම්බෙන දේවල් වලට රාගහිත සහිත දේවල් වලට හිත නැමුණොත් තමන්ගේ අරමුණ පින්නතුනේ වෙනස් වෙන්න පුළුවන්. එහෙම අරමුණු මොනතරම්නම් පින්නතුනේ වෙනස් වෙලා තියෙනවද? ඒ බුද්ධ කාලේ හිටිය පින්නතුනේ සුනක්කත්ත ලිච්ඡවි පුත්‍රයෙක්. ඒ කියන්නේ ඔහු මහාන වුණා. මහාන වෙලා අන්තිමට සිවුරු වැරියා. සිවුරු වැරියට පස්සේ බුදුරජාණන් වහන්සේට පින්නතුනි දොස් කියනවා. භාගතුන් වහන්සේ අවබෝධ කරගත්තු දෙයක් නැහැ. ඔය නිකන් මේ ආපු දෙයක් මේ කියන්නේ නිකන් තරකයෙන් විමසුන් නුවණින් අවබෝධ කරගත්තු දෙයක් නැහැ. ඔය ආවට ගියාට යමක් කියන්නේ මේ ආදී වශයෙන්. ඉන්න බැරි නම් ඒ සිවුරු වැල්ල ගියක වෙනම කතාවක්. නමුත් පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේටත් එහෙම දොස් කියනවා ඒක හොඳ නැහැ. ඒ තමන්ගේ පින මදි වෙච්ච නිසා හැම ගියා මිසක ඒක මේ ශාසනයේ සාතුන් වහන්සේගේ ඒ වරදක් නෙවෙයි පින්වත්නි. දැන් මේ දෙව්දුව තව කියනවා බුඤ්ජ බික්කු මානුසකේන කාමේ මිනිසුන්ට අයිති කාමයේ භුක්ති විඳින්න ඔබ වහන්සේ. සමිද්දි හාමුදුරුව කියනවා නක්වාහං ආවුසෝ සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි. දෙව්දුව මම මෙලොව ලබන්න තියෙන සැප අතහැරලා දාලා අනාගතේ ලබන්න තියෙන සැප සම්පත් පස්සේ දුවන කෙනෙක් නෙවෙයි කිව්වා. ඒ කියන්නේ මට මහානකම වටිනවා. මට පැවිද්ද කියන එක වටිනවා. මට මේ ලැබුණු පැවිදි ජීවිතයෙන් මම ප්‍රයෝජන ගන්නව මිසක මම අනාගතේ සැප සම්පත් පස්සේ දුවන කෙනෙක් නෙවෙයි කිව්වා. හරිම ලස්සනයිනේ පින්නතුනේ. භාගතුන් වහන්සේ වදාලා බද්දේක රත්ත සූත්‍රයේදීත් පින්නතුනි අතීත පංචස්කන්ධේ ලොහු බඳින්න එපා. අනාගත පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරන්නටත් එපා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? වර්තමානයේ ලැබිච්ච මේ පංචස්කන්ධේ නැත්තම් කුණු කොට දෙස
අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් දකින කෙනෙකුට තමයි අනාගතයේ මේ කුණුගොඩ ඒ ඇත්තන් නොහදා ඉන්නේ. නොහදා ඉන්න පුජ්‍යලෙක් බවට පින්නතුනිපත් වෙන්නේ. දෙව්දුව මාගේ බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා කාමයන් දුක් සහිතයි කියලා. සමිධි හාමුදුරුවෝ කියනවා. ඒවා සොයන්න ගොඩාක් දෙව්දුව වෙහෙසටපත් වෙන්න වෙනවා. කාමයන් සොයාගෙන යන ගමනේදී පින්නතුනි ඇත්තටම මහ පුදුමාකාර දුකක් ඇති වෙනවා. සමහරු කරන්නේ අතීත විඳපු කාමය සිතින් පින්නතුනි අදිනව වර්තමානයට. ඒව ඇදලා වර්තමානයේ තුල සතුට වෙනවා. ඒ සතුට වෙන්නේ මතක තියාගන්න සැපක් සකස් කරන්න නෙවෙයි අනාගතයට පින්නතුනි දුකක් සකස් කරන්න. හේතුව නම් කාමයේ අතීතේ දුක් සහිත නම් ඕක වර්තමානයේට ඇද්දයි කියලා අමුතුවෙන් සතුටක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ඒ තුලම මතක තියාගන්න ඕනේ සැපයි කියලා තමන් හිතන නූගත් පෘථග්ජන පුජ්‍යලයට ඒක පින්නතුනි දුකක් කියලා තේරෙන්නේ නැහැ. හේතුව තමයි ඔහු කාමයන් නිසා සුවයක් භුක්ති විඳිනවා නම් නූගත් අසෘතවත් පෘථග්ජනයට තේරෙන්නේ ඒක මේ ලෝක ලබන නිවනක් හැටියට පින්වත්නි. භාගතුන් වහන්සේ වදාලා යම් කෙනෙක් කයින් කාමයන්ගෙන් වෙන් වුණත් සිතින් කාමයන්ගෙන් වෙන් වෙලා නැත්තම් අරිහත්වයක් බුද්ධත්වයක් ප්‍රාර්ථනා කළාට කවදාවත් ලැබෙන්නේ නැහැ පින්නතුනි. එහෙනම් සිතිනුත් ගතිනුත් ඒ කියන්නේ සිතිනුත් ගත් ඒ කියන්නේ කයිනුත් දෙකෙන්ම කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙකුට තමයි අරිහත්වය කියන එක පසක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුහාර උපමාවක දේශනා කළා වතුරෙන් ගොඩට ගත්තු තෙත දර ලීයකට ගිනි තියන්න බෑ. නමුත් ඒ දර ලීය වේලුනොත් ගිනි තියන්න පුළුවන් ගිනි ගන්නවා. ඒ වගේ කයිනුත් සිතනුත් කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙකුට අරහත්ත්වයක් සම්බෝධියක් පින්නතුනි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කාමයේ ගෙන කෙනෙකුට බුදුහාමුදුරුවෝ වදාලා කුෂ්ඨයක් ඇදිච්ච මිනිස්සෙක් ඉන්නවා. ඒ කුෂ්ඨයක් ඇදිච්ච මිනිස්සයා රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනවා. දුකයිද සැපයිද? පින්නතුනි දුකයි. බලන්නකො තුවාලයක් ඇදිච්ච වෙලාවට ඔය පහනක් ලාම්පුවක් ළඟට එහෙම ලං කළා හරි සනීපයි පින්නතුනි. කසනව ඒ සනීපයි. මේ පොතු ගැලවෙනවා හැම ගැලවෙනවා ඒත් කසනව ඒ සනීපයි. ඒ රත් වෙනව 10ක් ස්පර්ශ වෙනවනේ. හැබැයි යම් දවසක පින්නතුනි මේ මිනිස්යාගේ කුෂ්ඨ සනීප වෙනවා. ඒ සනීප වුණාට පස්සේ රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට දැන් දුකයිද සැපයිද? දැන් දුකයි. කුෂ්ඨයේ තියෙන කාලේ නම් ගිනි කබල පින්නතුනි සුවදායකයි. නමුත් කුෂ්ඨ සනීප වුණාට පස්සේ ගිනි කබල නම් දුක්ඛදායකයි. ඒ වගේ තමයි කාමයන් නිසා මේ ලෝකේ යම්කිසි මිනිස්සෙක් සැපයක් භුක්ති විඳිනවා නම් ඒ සැපේ හරියට තුවාලයක් හැදිච්ච මිනිස්සෙක් රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට ලැබෙන తాවකාලික සුවයක් විතරයි පින්නතුරෙන් තියෙන්නේ. ඒ නිසා මේ දෙව්දුවට සමිද්ධි හාමුදුරුවෝ කියනවා මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළ තිබෙනවා කාමයන් දුක් සහිතයි ඒව හොයනකොට ගොඩක් වෙහෙසටපත් වෙන්න සිද්ධ වෙනවා කියලා. සන්දිට්ඨිකෝ තමන් විසින්ම අවබෝධ කරගන්න පුළුවන් ධමයක් නේ මට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. අකාලිකෝ මාර්ගයට අනතුරුව මේකේ දෙව්දුව මතක තියාගන්න ඵලය ලැබෙනවා. ඒ පස්සිකෝ එන්න බලන්න කියලා යමෙක් දේශනා කළා නම් යම් කෙනෙකුට පින්නතුනි මගේ අතේ තියෙන වටිනා දෙයක් කියලා ඒක පෙන්වන්න පුළුවන් නම් ඒ පුජ්‍යලය ආවත් පින්නතුනි වටිනා දෙයක් පෙන්වන්න පුළුවන් නේ. ඒ වගේ භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල යම් කෙනෙකුට ඒක ධර්මයේ තියාගෙන ඕන කෙනෙකුට පින්නතුනි කියන්න පුළුවන් එන්න මගේ ළඟ යමක් තියෙනවා මට වටිනා දෙයක් තියෙනවා ඔබට පෙන්වන්න පුළුවන්. ඒ තමයි පින්නතුනි තථාගත බුදුහාමුදුරන්ගේ ධර්මය. රතු පළසක් මත ජෝතිරත්න මාණික්කයක් බලන්න එන්න කියලා කියන්න සුදුසු නැද්ද පින්නතුනි? සුදුසුයි. ඇයි? එතන පින්නතුනි පෙන්වන්න දෙයක් නැද්ද? එතන පින්නතුනි පෙන්වන්න දෙයක් තියෙනවා. තලතෙල් එපා කියලා සෙක්කුවේ දාලා කැරකුවත් පින්නතුනි තලතෙල් එනමමනේ. කැමැත්තෙන් ආවත් අකමැත්තෙන් ආවත් මේ ධර්මයේ පින්නතුනි බලන්න දෙයක් තියෙනවා. නැද්ද? කැමැත්තෙන් ආවත් අකමැත්තෙන් ආවත් මේ ධර්මයේ බලන්න දෙයක් තියෙනවා. ඕපනයික කියන්නේ ජීවිතයට සිතට පින්නතුනි මේ ධම මනාව පමුණවා ගන්න පුළුවන්. ගුරුවරයෙක් මගපල ලැබුවා කියලා ශිෂ්‍යය එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. ඔබ රහත් වුණා. සමහර වෙලාවට ගුරුවරයා පින්නතුනි ශිෂ්‍යයට උගන්වනවා ශිෂ්‍යයා රහත් වෙනවා. නමුත් ගුරුවරයා පින්නතුනි තත්ත්වයටපත් වෙලා නැහැ.
ඒ වගේම පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා පච්චත්තං වේජිතබ්බෝ. තමා විසින්ම වේජිතබ්බෝ අවබෝධ කළ යුතුයි. බුදුහාමුදුරු දේශනා කරන උග්ගටිතඥ විපතිචක්ඥ නෙය්‍ය පදපරම කියලා පුජ්‍යලේ 4 දෙනෙක් ධර්මයේ දේශනා කරනවා. උග්ගටිතඥ කියලා කියන්නේ පින්නතුනි මාතෘකාව කියූ සැනින්ම සමහරුන්ට ධර්මය අවබෝධ වෙනවා. හිරු දකින්නකොට මල් පිපෙනවනේ. සූර්ය දැකපු හැටි පින්නතුනි මල් පිපෙනවා. ඒ වගේම තමයි සමහරුන්ට මාතෘකාව කිව්වහම ඇති ධර්මයේ පින්නතුනි අවබෝධ වෙනවා. දෙවෙනි විපචිතඥ. විපචිතඥ කියලා කියන්නේ පින්නතුනි ධර්මයේ මාතෘකාවක් ඇහුවට මගපල අවබෝධ වෙන්නේ නැහැ. ධර්මයේ දේශනාව අවසන් වෙනකල් අහගෙන හිටියට පස්සේ තමයි මගපල නිවන් අවබෝධ වෙන්නේ. බුදුහාරු දේශනා කරනවා හිරු උදා වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ තමයි පින්නතුනි සමහර මල් පිපෙන්නේ. දැන් ධම්සක් සූත්‍ර දේශනා බහලා කොණ්ණඤ්ඤ සාමීන් වහන්සේ පින්නතුනි ධර්මය අවබෝධ කරගත්තා. ඒක පින්නතුන් දන්නවා. ඒ වගේ සමහරුන්ට ධර්ම දේශනාව බොහෝ වෙලාවක් සිද්ධ කරලා ඒ ධර්ම දේශන අවසන් වුණාට පස්සේ තමයි පින්නතුනි මගපල නිවන් අවබෝධ වෙන්නේ. තුන්වෙනි පුජ්‍යලේ නෙය්‍ය කියලා කියන්නේ කලක් ධර්මයේ අහලා භාවනා කළා සිල් රැකලා එතකොට පින්නතුනි සමහරුන්ට ධර්මය අවබෝධ වෙනවා. බුදුහාර දේශනා කළා කවදා හෝ දවසක පින්නතුනි පිපෙන මල් තියෙනවා. දැන් අජාසත්තට සෝවාන් වෙන්න තිබුණා. නමුත් දේවදත්ත නිසානේ පින්නතුනි ඒක මගහැරුණේ. ඇත්තටම සෝවාන් වෙන්න තිබුණා. නමුත් දේවදත්ත නිසා පින්නතුනි ඒක මගහැරුණා. අන්න බලන්නකො පින්නතුනි. කවදා හෝ දවසක පිපෙන මල් තියෙනවා මේ ලෝකේ. හතන එක තමයි පින්නතුනි පදපරම. පදපරම කියලා කියන්නේ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඊළඟ ජීවිතයේදී පින්නතුනි ධර්මය අවබෝධ කරගන්නවා. දේශනාවේ කියනවා පිපෙන්න නැතුව පින්නතුනි වතුරේ පරවෙලා යන මල් තියෙනවා පින්නතුනි. පිපෙන්නේ නැහැ. ඒ කියන්නේ පිපෙන්න වතුරෙන් උඩට එන්න ඕනේ. නමුත් පිපෙන්න වතුරෙන් උඩට එන්නේ නැහැ. වතුර යටදින් පින්නතුනි පරවෙලා යනවා. මේ දෙව්දුව පින්නතුනේ සම්මිද්දි සාමීන් වහන්සේට කියනවා ඔබ කිව්වා කාමයට කාලයක් අයිති නැහැ කියලා. කාමයේ පිළිබඳව මට විස්තර කළ දෙන්න පුළුවන්ද කියලා. සම්මිද්දි හාමුදුරුවෝ කියනවා අනේ මම අලුත පැවිදි වෙච්ච කෙනෙක් දෙව්දුව මට ඔය කාමයේ ගැන ඊට වඩා විස්තරයක් කරන්න තේරෙන්නේ නැහැ. මොකද මං අලුතනේ පැවිදි වුණේ. ඊට පස්සේ දෙව්දුවත් සම්මිද්දි සාමීන් වහන්සේත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. බුදුහාමුදුරුවෝ කියනවා සත්වයන්ගේ පංචස්කන්ධය සත්පුජ්‍යලාදීන් දැඩිවගෙන ඔහු මාර්ගය මේ මාර්ගයේ වසඟයට යනවා කිව්වා. ඒ කියන්නේ පංචස්කන්ධේ යම් කිසි කෙනෙක් මම මගේ කියලා ගත්තු කෙනෙක් ඉන්නවා නම් ඒ බුදු පුජ්‍යලයා පින්නතුනි මේ මාර්ගයේ වසඟයට යනවා. එසා බුදුහාමුදුරු දේශනා කළා අතීත පංචස්කන්ධයේ ලුහුබඳින්නත් එපා අනාගත පංචස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නත් එපා. ඒ දෙකම නොකොට වර්තමානයේ ලැබිච්ච කුණු කොට දෙස අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් හොඳට බලන්න ඕනේ. ආන්න එබඳු කෙනෙකුට තමයි මේ ජීවිතේ යථා ස්වභාවයේ පින්නතුනි මනාව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් පින්නතුනි මේ සමිද්දි හාමුදුරුවෝ කියන්නේ භික්ෂුවක්. මේ භික්ෂුව බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන සූත්‍රයක් දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ දන්ත භූමි සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ වදාළේ දන්ත භූමි කියලා කියන්නේ දමණය වෙන භූමිය. දමණය වෙන භූමිය නම් කුමක්ද? සසුනයි. ජී ජීවිතයේ ගත කළා පැවිදි වුණාට පස්සේ එබඳු කෙනෙක් පින්නතුනේ බුදුහාමුදුරු හික්මවනවා. කෙස් ටික බෑවා සිවුර පෙරෙව්වා කියලා බුදුහාමුදුරු කවදාවත් ඒ භික්ෂුව අතහරින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට යම් දවසක හිතෙනව නම් මේ භික්ෂුවට දැන් සාට්ටුන් වහන්සේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා ආන්න එදාට තමයි පින්නතුනේ බුදුහාමුදුරු භික්ෂුව අතහරින්නේ. ඒ තාක්කල් සංවර වෙන තාක්කල් ධර්මයෙන් සන්නද්ධ වෙන තාක්කල් ඒ භාගතුන් වහන්සේ භික්ෂුව තියාගන්න පින්නතුනි තමන් වහන්සේ ළඟ. භාගතුන් වහන්සේ දේශනා කරනවා කැලෑවෙන් අල්ලන් ආපු වල් ඇතෙක් පින්නතුනි ඇත් ගොව්වට කියනවා මේ වල් ඇතාව මට මගුල් ඇතාව විදිහට හදලා දෙන්න කියලා. කවුද රජුරෝ කියන්නේ? දැන් මේ කැලෑවෙන් අල්ලන් ආපු වල් ඇතා හදනවා මගුල් ඇතාව විදිහට. හදලා මේ ඇත්ගව රජුරවන්ට කියන රජතුමනි මේ ඇත්ගව දැන් වල් ඇතෙක් නෙවෙයි මූ මගුල් ඇතා. ඔබතුමාට මේ මගුල් ඇතා පිට උඩ නැගලා ඕන තැනකට යන්න පුළුවන් බය නැතුව. අන්න කැලෑවෙන් අල්ලන් ආපු වල් ඇතෙක්ව
රජ්ජුරුවන්ගේ මගුල්ලතා විදිහට හදන වගේ තමයි කිව්වා. ගිහිගෙයින් නික්මිලා මේ ශාසනයේ පැවිදි වුණු භික්ෂුවක් පින්නතුනි බුදුහාමුදුරුවෝ හැදුවේ. හදන විදිය. දැන් හික්මිච්ච ඇතෙක්, සංවර වෙච්ච ඇතෙක්, විනීත ඇතෙක් මරණයටපත් වුණාට පස්සේ ඌ මොන ගණයටද වැටෙන්නේ? සංවර වෙච්ච ඇතෙක් ගණයට. ඒ ගානට වැටෙනවා. අනේ සංවර ඇතෙක් අපරාධ නැති වුණා. ඒ වගේ සංවර භික්ෂුවක්, හික්මිච්ච භික්ෂුවක් මේ ශාසනයේ නික්මුණත් අපවත් වුණත් ඒ භික්ෂුව පින්නතුනේ ගණන් ගන්නේ හොඳ භික්ෂුවක්, සිල්වත් භික්ෂුවක් හැටියට. ඒ වගේම අසංවර ඇතෙක්, සීලාචාරකමක් නැති, හික්මීමක් නැති ඇතෙක් මරණයටපත් වුණොත් පින්නතුනේ ඒ ඇතා ගණන් ගන්නේ නොහික්මුණු ඇතෙක් හැටියටයි. ඒ වගේම නොහික්මුණු භික්ෂුවක්, සිල්වත් බවක් නැති භික්ෂුවක් මේ ශාසනයෙන් සමුගත්තත් පින්න නොහික්මුණු භික්ෂුවක් ගණයටමයි වැටෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සසුන තුල හික්මෙන යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුව කාමයන්ගෙන් නිදහස්ව ඒ වගේම සිතත් මනාව හදාගත්තෝ භික්ෂුවක් බවට පත් වෙන්න නම් ඒ භික්ෂුව පින්නතුනේ සසුන තුල මනාව හික්මීමක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන. දැන් සමිද්ධාන්තර බොහොම හොඳ හික්මිච්ච කෙනෙක්. නමුත් මේ දෙව්දුව කාමයන් ගැන කියලා, කාමයන් භුක්ති විඳින්නේ කියලා සමිද්ධාන්තරෝ යම් කිසි පැත්තකට නම්ව ගන්න හැදුවට ඒ දේ සිද්ධ කරන්න පින්නතුනේ පුළුවන්කමක් නැති වුණා. ඉතින් බුදුහාමුදුර වදාළේ ඒකයි සත්‍යෝ පංචස්කන්ධයේ සත්පුජ්‍යල වශයෙන් දැඩිව අරගෙන ඔහු මාර්ගයේ වසඟයට යනවා කිව්වා. ඒ කියන්නේ පින්වත්නි මේ කුණුගොඩ දෙස යම් කිසි කෙනෙක් හොඳට තේරුම් ගන්න පුළුවන් නම් එබඳු කෙනාට පින්නතුනේ ඇත්තටම නিত্য සුඛ ආත්ම වශයෙන් කවදාවත් පින්නතුනේ මේක ගන්න නැහැ මේ කුණුගොඩ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් සියලු සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් සෝවාන් වෙච්ච කෙනෙක් සියලු සංස්කාරයන් නিত্য වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් ගන්නවයි කියන කාරණාව පින්වත්නි කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් බුදුහාමුදුරු දේශනා කරනවා සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කලා කියන්නේ පින්නතුනේ පුජ්‍යලය සෝවාන් පුජ්‍යලය. සක්කාදිට්ඨිය කියලා කියන්නේ මේ කය පිළිබඳව ඇති කරගත්තු ආත්ම දෘෂ්ටිය. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන හැඟීම පින්නතුනේ. මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් මොනවා පින්නතුනේ කරන්න බැරිද? පවත්වන්න බෑ. බුදුහාමුදුරු දවසක් මිගාර මාතු ප්‍රාසාදය කියන්නේ පූරාරාමේ ඉඳගෙන භාගතුන් වහන්සේ පින්නතුනි තනියෙන් පිට තවනවා. පිට තවනකොට මෙතෙන්ට වඩිනව පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ වැඩම කළා කියන දෙන්න ස්වාමීනි භාගතුන් වහන්සේ මම පිට තවන්නම් කියලා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ පිට තවනකොට භාගතුන් වහන්සේගෙන් අහනවා භාගතුන් වහන්සේට කියනවා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවනේ ඉස්සර නම් මේ බුදුසිරුර හරියම ලස්සනයි කිව්වා. දැන් ටිකක් රැඩි වැටලයි කිව්වා. ඒ බුදුහාමුදුරුවෝ ඉතින් ආනන්දෝක මට කියන්න එපා. ඕක මට කියලා වැඩකුත් නැහනේ. ජරාවට නිന്ദා වේවා කියලා හිතාගෙන තවන්න. ඒ කියන්නේ ඕක මම කරපු දෙයක් නෙවෙයි ආනන්ද, ජරා විසින් කරපු දෙයක් කිව්වා. අන්න බලන්නකො පින්නතුනේ බුදුසිරුරත් ජරාවට පත්වන බව හේතු ගන්නමින් භාගතුන් වහන්සේ ආනන්ද හඳුරවන්ට මේ කාරණාව කිව්වේ. ඒ නිසා පින්නතුන් දන්නවා තුඹසක් ගත්තත් පින්නතුනේ හුඹහට ඒකට පින්නතුනි සමාලාට තලගොයි රින්ගනවා. ඒ වගේම මේ කටුස්සු රින්ගනවා. ඒ නොඑක් සත්තුන්ට මේ තුඹසයි තියෙන්නේ. ඒ වගේ මේ ශරීරය මේ තුඹස තුලත් පින්නතුනේ බොහෝ පණුව බොහෝ මේ සත්තු ජීවත් වෙනවා. ඒ කියන්නේ නහරාශ්‍රයෙන් ඉඳපු නහර ටික කනවා. හමාශ්‍රයෙන් ඉඳපු හම ටික කනවා. ඊට පස්සේ මස් ආශ්‍රයෙන් ඉඳපු මස් ටික කනවා පින්නතුනේ. ඒ නිසා මේ මැරිච්ච දවසට එළියට එන්න පින්නතුනේ මේ කොහෙවත් නැති පණුව නෙවෙයි. මේක ඇතුලේ බොහෝ කාලයක් ජීවත් වෙච්ච පණුවෝ. එහෙනම් දැන් තේරෙනවද පින්නතුනි බොහෝ පණුවන්ට පොදු ශරීරයක් මේක කියලා. හැබැයි අහක දාන මල සිරුරක් දැස බලන් ඉඳලා ධර්මය අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තෝ සාමින් වහන්සේලා බුද්ධ කාලේ පින්නතුනි බොහෝ කොට හිටියා. ඔය රාජදත්ත කියලා සාමින් වහන්සේ නමක් හිටියා. ලස්සන කාන්තාවගේ මල සිරුරක් පින්නතුනි ගේනව සුසාන භූමියට. ගෙනාවට පස්සේ උන්වහන්සේ මේ මල සිරුර දැස බලාගෙන පින්නතුනි භාවනා කරනවා. මේ මල සිරුරට ක්‍රමක්‍රමයෙන් වෙන ටික පින්නතුනි නුවණින් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට උන්වහන්සේ කියනවා ඕරං ඕදන පාකම්ම බතක් පිසෙන්න කලින් මං ඉක්මනට එතනින් අහක් වුණා කිව්වා. මොකද පින්නතුනි බතක් පිසෙන්න කලින් ඉක්මනට අහක් වුණා කියන්නේ. ඒ කියන්නේ ඒ කාන්තාවගේ බඩ ඉදිමිලා දෙකට පැලිලා පණුව සිලිසිලි ගාලා එළියට එන්න කලින් මට ඊට කලින් ධර්මයේ අවබෝධ වුණා කිව්වා.
මලමිනියක් ළඟට ගිහිල්ලා භාවනා කරන භික්ෂුවකට බුදුහාමුදුරුවෝ වදාලා මලමිනිය ළඟින් වාඩි වෙන්නත් එපා. ඒ වගේම දුරින් වාඩි වෙන්නත් එපා. ඒ වගේම මලමිනියේ පින්නතුනි හුලං හමන පැත්තක්. හුලං හමන පැත්ත කියන්නේ මේ ගඳ ගහන පැත්තක් තියෙනවනේ. හුලං හමලා ඒ පැත්තට වාඩි වෙන්නත් එපා. මොකද ඒක බාධාවක් වෙනවනේ. ඒ නිසා ළඟනුත් නොව දුරනුත් නොව මධ්‍යස්ථ ප්‍රමාණයෙන් මලසිරුර පේන තෙක් මානයක වාඩි වෙලා ඒකට සිද්ධ වෙන ක්‍රියාවලිය නුවණින් හොඳට මෙනෙහි කරන්න කිව්වා. එතකොට හිතේ කාමයේ රාගය මෙයා දේ තියෙනම් පින්නතුනි ටිකෙන් ටික ප්‍රහාණයටපත් වෙනවා. බුද්ධ කාලේ හිටිය පින්නතුනි කුල්ල කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. පුදුමාකාර රාගයක් උන්වහන්සේට උපදින්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ එදා දවසක් පින්නතුනි ලස්සන කාන්තාවගේ මලසුරක් ගෙන සුසාන භූමියට. ඒ ගෙනාවට පස්සේ භාගතුන් වහන්සේ මේ කුල්ල ස්වාමීන් වහන්සේ යවනවා මෙතෙන්ට. මේ මලසිරුර දිහා බලාගෙන කුල්ල හොඳට භාවනා කරන්න කිව්වා. පින්නතුනි පුදුම වැඩේ කියන්නේ බලන් ඉන්න මලකුණේ රාගය උපදිනවා කුල්ල හාමුදුරුවන්ට. භාවනා කරන්න බෑ. ආයි පින්නතුනි එනවා පන්සලට. ඇවිල්ලා කියන බුදුහානේ මට භාවනා කරන්න බෑ. බුදුහාරෝ දෙවෙනි දවසෙත් ඒ මලසිරුල්ලක් දිහා බලාගෙන ඉන්න කියනවා. දෙවෙනි දවසෙත් යනවා. තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ, පස්වෙනි දවසේ වෙනකොට තමයි පින්නතුනි කුල්ල හාමුදුරන්ගේ රාගය දුරු වුණේ. අන්න එදාට තමයි කාන්තාවගේ බඩ ඉදිමිලා දෙකට පැල්ල පනෝ සිලිසිලි ගන්නකොට මේ කුල්ල ස්වාමීන් වහන්සේගේ රාගයම නැති වුණා කියලා කියන්න පින්නතුනි. ඒ නිසා මේ සිත කොයි වෙලාවකවත් විශ්වාස කරන්න එපා පින්නතුනි. ධර්මයේම විශ්වාස කරන්න. මොකද මේ හිත තැන් තැන් වල läග හොයන්නේ රාගයේ සහිත දේවල්මයි. ඒ රාග සහිත දේවල් läග හොයනකොට තමන් යම්කිසි අරමුණකට යනවා නම් ඒ අරමුණට පින්නතුනි යන්න පුළුවන්කමක් නැති වෙනවා. දැන් බලන්නකො මේ සමිද්ධි හාමුදුරුවෝ සිවුරු වරව ගන්න මේ දෙව්දුව පුදුමාකාර විදියට උන්වහන්සේ පොළොමව ගත්ත කාමයේ ගැන කිතලා. කාමයේ ගැන කියලා. වළඳලා ඉවර වෙලානේ පිණ්ඩපාත යන්න තිබ්බේ. ඔබ වහන්සේ වළඳ නැතුව පිණ්ඩපාත යනවනේ. මේ කියපු දේ සෑම දෙයකම අර්ථයක් තියෙනවා. වළඳලා ඉවර වෙලානේ පිණ්ඩපාත යන්න තිබ්බේ. ඒ කියන්නේ කම්සප භුක්ති විඳලානේ මහාන වෙන්න තිබ්බේ. අපේ ගෙයක් දොරක් හදාගෙන ස්වාමි දියණියක් ලබාගෙන ඒ සතුට වෙන්න ඕන මේ කාම සම්පත් භුක්ති විඳලානේ ඔබ වහන්සේට මහාන වෙන්න තිබුණේ. අපරාධී ඔබ වහන්සේගේ තරුණ කාලේ. මේ විදියට පින්නතුනේ කියනවා. නමුත් උන්වහන්සේ කියනවා දෙව්දුව මම අනාගතේ විඳින්න තියෙන කාමයක් ගැන මං කවදාවත් බලාපොරොත්තුවක් නැහැ. මම දැන් ලැබිච්ච මහානකමේ සෝය භුක්ති විඳින මිසක මට නොලැබෙනු දෙයක් පිළිබඳව මං කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කළා ඇති වැඩකුත් අනිත් කාමයේ ප්‍රාර්ථනා කරලා කිසි තේරුමකුත් නැහැ. ඒසා බුදුහාමුදුර වදාලා පින්නතුනි සාංශාරික දුක තේරුම් ගන්න කෙනෙකුට අතීතයේ විඳ දුක ඕනෙත් නැහැ. අනාගතයේ විඳින්න තියෙන දුක ඕනෙත් නැහැ. වර්තමානයේ විඳින දුක්ඛන්දරා විතරක් නිකන් ඉන්න වෙලාවට පින්නතුනි හිතලා බලන්න. එතකොට ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අනේ සසර කියන එක පින්නතුනි කොච්චර දුකයිද කියලා. දැන් අපි කවුරුත් දන්නවා අපි අතීතේ දුක් විඳා. නමුත් ඒ දුක අතීතයටම ගියානේ. හැබැයි මීට වඩා දුකක් අනාගතෙට විඳින්න සිද්ධ වෙනවා. ඒකත් අමතක කරන්න මොකද ඒ දුක තාම අපිට ආවේ නැහැ පින්නතුනේ. ඒ දෙකම අමතක කරලා වර්තමානයේ විඳින දුක විතරක් මනාව නුවණින් මෙනෙහි කරන්න පින්නතුනේ. එතකොට තේරුම් ගන්න පුළුවන් සසර කොච්චර දුකයිද කියලා. මේ කාලය කීකේ ගෙවෙන්නේ වෙන කිසිම කාලයක් නෙවෙයි පින්නතුනේ. ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලයයි. ඒ නිසා කනෝ වේමා උපච්චගා මොහොතක්වත් පින්නතුනේ අතහරින්නට එපා. ඒක අතහැරියොත් පින්නතුනේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලයේ අපරාධේ. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා මේ නිවන අවබෝධ කරගැනීමේදී මහ දෙයක් නෙවෙයි මේ ඇත්තටම බඹයක් තරම් වූ මේ කුණුගොඩ මොකද්ද කියලා මේ පංචස්කන්ධය මොකද්ද කියලා පංච උපාදාන මේක මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් පින්නතුනි අන්න ඒ ඇත්තට දුක නිදහස් වෙන්න පුළුවන්. අපි මේ බාහිර ලෝකයේත් එක්ක මේ ගනුදෙනුව කරන තාක්කල්නේ පින්නතුනි මේ දුක ඇති වෙන්නේ. ඇත්තම කතාව ඒකනේ. දැන් පුංචි ළමයේගේ හිතක් ගත්තොත් පින්නතුනි මලක් වගේ හරි සුවඳයි ලස්සනයිනේ. නමුත් ඒ ළමයා ලොකු මහත් වෙනකොට සමාජයත් එක්ක එකතු වෙනකොට වැඩ කරනකොට එතකොට තමයි පින්නතුනි ඔක්කොම මතුවෙන්නේ. ඇයි බාහිර ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට? ඒ ගනුදෙනු එපා කියන එක නෙවෙයි පින්නතුනි මේ කියන්නේ. ඒ ගනුදෙනුව කරනකොට හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ ලස්සන දෙයක් දැකලා ඒක ඇලෙන්නේවත් ඒ වගේම ලස්සන දෙයක් තුල ගැටෙන්නේවත් ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සාගතව මේ ලෝකයේ පිළිබඳව යම් කිසි කෙනෙකුට බලන්න දකින්න පුළුවන් නම් අනෙබුදු කෙනා අපිට දුකෙන් නිදහස් වෙනවා පින්නතුනි. ඒ කියන්නේ දිත්තේ දිත්තමත්තං
දැක්කොත් දැක්ක දෙයට සීමා කරගත්තා රහතන් වහන්සේ. සුතේ සුතමත්තං ඇසෝත් ඇසෝ දෙයට පින්නතුනේ සීමා කරගත්තා. මුතේ මුතමත්තං වින්දොත් වින්ද දෙයට සීමා කරගත්තා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං සිතූ සිතූ දෙයට පින්නතුනේ සීමා කරගත්තා. අන්න ඒ දෙයට සීමා කරගෙන ඉන් ඔබට නොගොස් පින්නතුනේ ඒ ඇත්තා මේ ලෝකේ යථා ස්වභාවය මනාව පින්නතුනේ අවබෝධ කරගන්නවා. අපි විඳින සෑම දෙයකම ආස්වාදයක් නෑ කියන්න බෑ පින්නතුනේ. ආස්වාදයක් තියෙනවා. නමුත් ආස්වාදය කියන එක භුක්ති විඳින්නට ඕනේ ආදීනමය කියන එක මොකක්ද කියලා තේරුම් අරගෙන. දැන් අපි හිතුවොත් මෙහෙම චිත්‍රපටියක් බලනවා. ඒ චිත්‍රපටියක් බලනකොට ඒ චිත්‍රපටියේ අපි කැමති නළුවෙක් ඉන්නව නිලියක් ඉන්නවා. ඒ දෙන්නටම හතුරුකම් කරන තුන්වෙනෙක් ඉන්නවා. එතකොට අපි කැමති නළුවට නිලියට චිත්‍රපටිය තුල පින්නතුනේ යහපතක් වෙනකොට ඒකෙන් අපිට ලොකු ආස්වාදයක් තියෙනවා. දැන් මේකේ ආදීනවෙකුත් තියෙනවනේ. මොකද්ද? අර මම කැමති නළුවට හරි නිලියට හරි තුන්වෙන්න ඉඳගෙන පින්නතුනේ පිහිපාරක් හරි පොළු පාරක් හරි ගැව්වොත් ඒකෙන් අපිට දුකද්ද සැපද්ද? දුකයි පින්නතුනේ. එයි මම කැමති කෙනාට ගැහුවා බැන්නා. පිහියෙන් යන්න පොල්ලෙන් ගැහුවා මේ දෙනකොට දුක් වෙනවා. මේක තමයි පින්නතුනේ ආදීනවේ. දැන් එතකොට හැමදාම පින්නතුනේ ආදීනවයෙන් භුක්ති විඳිනවද නැත්නම් මේකේ නිස්සරණ හැටියට මිදෙනවද? මිදෙනවා. මිදෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි සමහරව එම නෙවෙයි චිත්‍රපටියක් බැලුවාම සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් පින්නතුනේ එකම දේ ගැන හිතනවා. එකම දේ ගැන හිතනකොට මේ මනස එකතන පින්නතුනේ පල් වෙනවා. අලුත් දෙයක් හිතන්න මනසට පුළුවන්කමක් නැති වෙනවා. දැන් මිදෙන්න පුළුවන් කොහොමද? ඔය නළුව නිලියෝ නිකන් ඔය ගැහුවේ බෑන්නේ පිහියෙන් යන්නේ පොල්ලෙන් ගැහුවේ. ඌව මේ රංගපාන කරන වැඩ නළුව නිලිය හොඳට රංගපාලා කෝටි ගණන් සල්ලි හම්බ කරලා ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. මේ පින්නතුනේ කොහෙවත් නැති අපි එය බල නිකන් දුක් වෙනවා. යමක් බලන්න එපා කිව්ව නෙවෙයි පින්නතුනේ ඒ ලෝකේට ඒ කියන්නේ අයිති දේවල් නිකන් පින්නතුනේ ඔළුවට දාගෙන බාහිර දේවල් දුක් විඳින්න ගියාම මේ හිත පින්න නිකන් කිලිටි භාවයටපත් වෙනවා. දැන් අපිට කේලමක් වගේ දෙයක් කිව්වොත් පින්නතුනේ අපිට හොඳට මතක තියෙනවනේ. නීවරණ ධර්ම යටපත් වෙන ඒ වගේම ධර්ම ඉස්මතු වෙන යමක් කියනවා නම් අපිට පින්නතුනේ ඇත්තට මේක මතක තියෙන්නේ නැහනේ. ඒකෙන් හිතා ගන්න ඕනේ මේ හිතේ ස්වභාවය පින්නතුනේ කොච්චරද කියලා. කොහොමද කියලා. හිතක් ලස්සන කරගත්තු කෙනෙකුට මේ ලෝකේ ඇත්තටම ලස්සනට පින්නතුනේ වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය අනුරාධපුර මහමෙවුනාවේ තියෙන සමාධි පිළිමෙට ඒ කළුගලට කරුණාවක් තිබුණේ නැහනේ, මෛත්‍රියක් තිබුණෙත් නැහනේ. ඒකට කරුණා මෛත්‍රියේ කැවුවේ කවුද? ලස්සන හදවතක් තිබ්බ මිනිස්සෙක්. කටුවයි මිටියයි තිබුණු තරමට මේ ලෝකේ කාටවත් පිළිම හදන්න බෑ පින්නතුනේ. බුදුහාඳුරු කරේ ශ්‍රද්ධාවක්, ගෞරවයක්, චිත්ත සංහිඳියාවක්, ඒකෙත් හික්මීමක් කියන එක තියෙන්න ඕන පින්නතුනේ. එහෙම නැතුව කටුවයි මිටියයි තිබුණු තරමට පිළිම හදන්නට බෑ. නමුත් අද මහමෙවුනාවේ සමාධි පිළිමේ අනුරාධපුරේ ඒ හදපු ඒ කටුවත් නැහැ. අදේ මිටියක් නැහැ. අදේ ගල් වඩුවක් නැහැ. නමුත් ඒ මිනිස්සයා හිත ලස්සන කරගෙන කරපු ඒ ක්‍රියාව අදත් පින්නතුනි මහමෙවුනාව දකින්න පුළුවන්නේ. දැන් තේනවද පින්නතුනි හිතක් ලස්සන කරගත්තාම මේ ලෝක මිනිස්සුන්ට මොනතරම් ලස්සනට වැඩ කරන්න පුළුවන්ද කියලා. ඒකයි මුලින්ම කිව්වේ හිත විශ්වාස කරන්න එපා. මොකද මේ තැන් වල රාගයේ සහිත දේවල්ම හොය ලගිනව පින්නතුනි. ඒ නිසා ධර්මයේ විශ්වාස කරන්න. ධර්මයේ විශ්වාස කළොත් තමයි පින්නතුනි හිත සොයන දේවල් වලින් හිත නිදහස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා අරමුණක් කරා යනකොට ඒ අරමුණට මෙහයින් තියෙන දේවල් වල මේ හිත පින්නතුනි තැන් වල නතර වෙන්න පුළුවන්. නතර වුණත් තමන් තේරුම් ගන්න ඕනේ රාගයේ සහිත දෙයක් කියවනම් මේක රාග සහිත දෙයක් මගේ ගමනට මේක බාධාවක් කියලා ඉන් ඔබට පින්නතුනි යන්න වීරියක් ඇති කර ගන්නට ඕනේ. ඒ නිසා මේ සමිද්දි හාමුදුරුවොත් දෙව්දුවත් පින්නතුනි බුදුහාමුදුරුවෝ ගාවට ගියාම සමිද්දි හාමුදුරුවෝ වැඩම කළාම භාගතුන් වහන්සේ මේ පංචස්කන්ධේ යථා ස්වභාවයේ සත්පුජ්‍යල වශයෙන් දැඩිව අරගෙන ඔහු මාර්ගයේ වසඟයට යනවා කියලා බුදුහාමුදුරුවෝ පින්නතුනි දේශනා කළේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාලා මේ රූපේ තුල ඒ කියන්නේ මේ ඇත්තටම පින්නතුනි ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී පටිපදාවත් කියන මේ සියල්ල පනවන්නේ කොහෙවත් නෙවෙයි මේ කුණු පංචස්කන්ධය තුලමයි. ඒ කියන්නේ මේ කුණු කොට මොකක්ද කියලා අවබෝධ කරගත්තා නම් ඇත්තටම ඒ ඇත දුකෙන් නිදහස් වෙනවා පින්නතුනි. ඒ කියන්නේ ආයි මේ බඳු කුණු ගොඩක් හදන්න කවදාවත් ඒ ඇත්ත ඉඩක් හදාගන්නේ නැහැ. ඒ ඇත දන්නවා වර්තමානයේ තුල මේ කුණු ගොඩ නඩත්තු කරන්න මම දැන් මෙච්චර වෙහෙසක් මහන්සියක් ගන්නව නම්
අනාගතේට මේක හැදුනොත් මට මීට වඩා දුකක් වෙහෙසක් මහන්සියක් ගන්න වෙනවා කියන බව ඒ පුජ්‍යලයා පින්නතුනේ හොඳින් අවබෝධ කරගන්නවා. ඒ නිසා මේක ඇතුලේ රත්තරන් නෑ, රිදී නෑ, මුතුමැණික් නෑ, මොකක්වත් නෑ පින්නතුනේ මේකේ තියෙන්නේ මහා කුණු ගොඩක් බව තමන් අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මේක පින්නතුනේ සුසාන ගත කළාට පස්සේ, ඒ කියන්නේ මලමිනියක්, ඒ කියන්නේ මිනියක් ගිහින් දැම්මට පස්සේ ඕක ඉතින් ඉස්සලා වහන්න පින්නතුනේ මලමිනියේ කපුටෝනේ. කපුට කරන්නේ මොකද්ද? ඉස්සලා පින්නතුනේ ඌ හරි ආසයි මේ මිනිස්සුන්ගේ S2 උගුල්ලගෙන කනවා. S2 උගුල්ලගෙන කනවා. ඒ විතරක් නෙවෙයි මේ ඇසේ තියෙන යුෂක්. ඒ යුෂ පින්නතුනේ මේ කපුට උරා බොනවා. ඉතින් ඌට ඕන් ටික ඒක ඌ ගියා. හිවල්ලු බල්ලෝ ආදී සත්ත්ව පින්නතුනේ බඩවැල් ඇද කනවා. සමහර සත්තු ඉන්නවා මේ මලමිනියේ කෑල්ලක් කඩාගෙන මීටර 200 300 සුසාන භූමිය එහාට ගිහලා ඈතට ගිහලා පින්නතුනේ පයින් පාගෙන කනවා. අපින්නත් එහෙම නෙපි දැන් ඒ සතාට අයිති ටික ගත්ත පින්නතුනේ ඌ ගිතනින් ගියා මලමිනියේ. ඒ වගේ තමයි සමහරුන්ට පින්නතුනේ එකම සතාගේ මස් උනත් ගෙදර 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනාට ඕන පින්නතුනේ 4 ආකාරයකටනේ. ඒ කියන්නේ ඒ කෙනාට රසය දැනෙන විදිය තමයි පින්නතුනේ. දැන් මලමිනිය ওই විදියට සත්තු වැදගෙන කෑවට පස්සේ පින්නතුනේ ඔළුව තව තැනක, ඒ වගේම කකුල්ලට තව තැනක, ඒ වගේම පින්නතුනේ කකුල් දෙක තව තැනක, අත් දෙක තව තැනක, කඳ තව තැනක ඒ විසිරිච්ච මල සිරුරක් තියෙන්නේ. ඒවත් ඉතින් පින්නතුනේ යදගෙන කෑවට පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ පින්නතුනේ විසිරිච්ච මල සිරුරක්. ඒ කියන්නේ විසිරිච්ච අට ගොඩක් විතරයි. විසිරිච්ච අට ගොඩක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ ටිකත් ඉතුරු වෙලා මේ ඇටකටු ටික පින්නතුනි අන්තිමට පොඩි කරලා බැලුවාම හග්ගෙඩියක ස්වභාවය තියෙන්නේ. ඒක පොඩි කරලා මේ මහ පොළොව පින්නතුනි පස්සලා යනවා. ඉතින් ඕක තමයි පින්නතුනි මේ ජීවිතයේ අන්තිම හරිය. ඔය තමයි ජීවිතේ ගෙවෙන විදිය පින්නත් නේ. ඒසා බුදුහාමුදුරු වදාලේ මෙන්න මේ ටික යම් කිසි කෙනෙකුට මනාව තේරුම් ගන්න පුළුවන් නම් ඒ නිසා මේ රූපේ කොතනකවත් නිත්‍ය භාවයක් නැහැ පින්නතුනි. ඒ වගේම ඇසින් දකින දේ තුල නිත්‍ය භාවය කියන්නේ ඇසක් අනිත්‍යයි, ඇසට දකින රූපත් අනිත්‍යයි, ඒ වගේම චක්කු විඥානයත් මේ ටිකත් පින්නතුනේ අනිත්‍යයි. ඇසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් චක්කු විඥානය විතරක් නිත්‍ය වෙන විදියක් නෑ පින්වත්නි. දැන් ඉතින් ඇසක් තියෙනව නම් රූප තියෙනව නම් දකින්න වෙයි කියන කාරණාව සිද්ධ වෙයිද? කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. ඇයි හේතුව? චක්කු විඥානේ නැත්තම් ඒක මැරිලා නම් පින්නතුනේ එහෙනම් මැරිච්ච මිනිසුන්ට දකින්න බැරිය. මැරිච්ච මිනිස්සෙකුට බලෙන් හරි පින්නතුනේ ඇස් දෙක කරලා පෙන්නුවොත් මේ රූපයක් කියලා දකින්න පුළුවන්ද? කවදාවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි චක්කු විඥානේ මැරිලා? මැරිච්ච මිනිසුන්ට අහන්න පුළුවන්ද? කවදාවත් පින්නතුනේ බෑ. ඇයි සෝත විඥානය කියන එක මැරිලා? ඒ නිසා මේ ඇස ගනුදෙනු කරන්නේ රූපත් එක්ක, කන ගනුදෙනු කරන්නේ පින්නතුනේ ශබ්දත් එක්ක, නාසය ගනුදෙනු කරන්නේ ගඳ සුවඳත් එක්ක, දිව ගනුදෙනු කරන්නේ රසයත් එක්ක පින්නතුනේ, කය ගනුදෙනු කරන්නේ ස්පර්ශයත් එක්ක, ඒ වාගේ මනස ගනුදෙනු කරන්නේ පින්නතුනේ මේ ලෝක ධර්මත් එක්ක. අන්න ඒ නිසා ආධ්‍යාත්මික ආයතන 6, ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ටික තියෙන පින්නතුනේ අපි ළඟ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේවා තියෙන්නේ බාහිර ලෝකයේ තුල. ඒ නිසා අපි දන්නවා මේක එකක් නෙවෙයි පින්නතුනේ, මේක දෙකක්, දෙපැත්තක තියෙන එකක් නෙමේක. ඇයි ඇහැ තියෙන්නේ අපි ළඟ නම් රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුන, මේක දෙකක්. ඒ නිසා දෙකක් කොට තිබුණු දේ එකක් කොට ගත්තේ පින්නතුනේ කවුරුන් විසින්ද? අපි විසින්මයි. අපි විසින්මයි දෙකක් කොට තිබුණ එකක් කොට. දැන් වෙන් කරගන්න බැරුව තමයි පින්නතුනේ දුක් විඳින්නේ. පින්නතුන් හිතනවද ඇහැක් නිකන් ලැබුණා කියලා? නෑ පින්නතුනේ, ඇස කියලා කියන්නේ පුරාණ කර්මයක්. අපි පෙර ජීවිතවලදීත් අපි ඉපදලා හිටියනේ. ඒ ඉපදුණු ජීවිතවලදී පින්නතුනේ අපි එදා මේ ඇසෙන් රූප දැක දැක හේතු සකස් කරා. හේතු සකස් කරපු නිසායි පින්නතුනේ දැන් ඇස නැමැති ඵලයක් ලැබිලා තියෙන්නේ ආපහු දකින්න අපිට. හැබැයි මේ ජීවිතෙත් මේකෙන් දැකලා අනාගතයට අපි සකස් කරන්න පින්නතුනේ මේ ඵලයක් නම් ඒකේ තේරුමක් නැති වෙනවා. දැන් අපි පෙර ජීවිතවලදී මේ ඇස් දෙකෙන් රූප දැකලා අපි හිතමුකෝ ඉවරයක් කරගත්තා කියලා. ඒ කියන්නේ බලලා ඉවර කළා. ඒ බලලා ඉවරයක් කළා නම් ආයෙ පින්නතුනි බලන්න දකින්න අපිට හැක් ලැබෙයිද? ආයෙ ලැබෙන්නේ නැහැ. ඒ එදා බලලා අපි ඉවර කළානේ. නමුත් අපිට ඒක බලලා ඉවර කරගන්න බැරි වුණා. තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසායි ආපහු පින්නතුනි හැක් ලැබුණේ. දැන් මේ ජීවිතෙත් බලනවා. මේ ජීවිතෙත් මේකෙන් බලලා ඉවරයක් අහවරයක් කරගන්න බැරි වුණොත් පින්නතුනි ආයෙමත් පින්නතුනි හැක් ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන්න මතක තියාගන්න, ඒ හේතු සකස් කරන්න ඒ සෑම හේතුවකම අනාගතයට පින්නතුනි ඵලයක් හැදෙන බව පින්නතුනි අපි කවුරුත් මතක තියාගන්න ඕනේ.
ධර්මයේ අවබෝධ කරගත්තු කෙනෙකුට පින්නතුනි මහා පුදුමයි කියන්නේ. ඉෂ්ටියද්ද පුරුෂයේද්ද කියලා නැහැ. හිබදු කෙනා කිසිදු දෙයකට පින්නතුනි ආසාවක් නැතුව සියල්ල අතහරිනවා. පින්නතුට මතකද බුද්ධ කාලයේ හිටපු සුභා කියන තෙරණිය. බොහෝම ලස්සනයි, ඇයට වඩා ලස්සනයි පින්නතුනි එයාගේ ඇස් දෙක. හරිම ලස්සන ඇස් දෙකක්. සුභා තෙරණිය ගාවට දවසක් මිනිස්සෙක් ඇවිල්ලා වර්ණනා කරන හරියට ඇගේ ඇස් දෙක වර්ණනා කරනවා. ඒ ඇස් දෙක වර්ණනා කරනකොට සුභා තෙරණිය කියනවා මිනිස්සයෝ මේ ඇස් දෙක මොනතරම් වර්ණනා කළත් මට රාගය උපදින්නේ නැහනේ. මොකටද වර්ණනා කරලා? නුඹට ඇස් දෙක දෝනේ. ඔච්චර වර්ණනා කරන්න. මිනිස්සයෝ තේරුම් ගන්න මේ ඇස් දෙක හරියට ගස් බෙනේක තියෙන ලාටුවක් වගේ කිව්වා. ගස් බෙනේක ලාටුවක් වගේ කිව්වා. පින්නතුනි ගස් බෙනවල තියෙන ලාටු ගලවන්න පුළුවන්. ඒ වගේ මේ සුභාතරණිය Tamanගේ ඇස් දෙක පින්නතුනි ගලවලා දුන්න අර මිනිස්සයාට. මේ මිනිස්සයා කල්පනා කළා දියනේ ඇස් දෙකක් නැති ඉෂ්ටයේ මොන කාම සම්පත්තියද කියලා ගියා යන්න. මේ කිව්වේ පින්නතුනි බලන්නකෝ ධර්මයේ අවබෝධ කරගත්තු උත්තමාවියකට අන්න බලන්නකෝ එතෙන්දි පින්නතුනි බලනකොට ඇස් දෙක පවා පින්නතුනි ආසාවක් ඒකත් පින්නතුනි ගලවලා දුන්නානේ. දැන් පින්නතුට මතකයි උප්පලවන්නා මහරහත් තෙරණිය උප්පලවන්නා කියන්නේ මේ ශාසනයේ කේමා උප්පලවන්නා අග්ග ශ්‍රාවිකාවන් දෙන්නගෙන් කෙනෙක්නේ පින්නතුනි. එතකොට උප්පලවන්නා කියන්නේ නෙළුම් කියන්නේ මේ මානෙල් මලක පැහැය තියෙන කෙනෙක් බොහෝම ලස්සන ඉෂ්ටියක් බොහොම ලස්සන කාන්තාවක්. ඒ වගේම මේ ශාසනයේ හිටපු ලස්සනම භික්ෂුණිය උප්පලවන්නා ගිහි කාලේ සරණ පාවා ගන්න බොහෝ පිරිසක් රජවරු සිටවරු මැතිවරු ඇමති කවුරුත් පින්නතු සරණ පාවා ගන්න උත්සාහවන්ත වුණා. අන්තිමට මේ තාත්තා උප්පලවන්නගෙන් දුවගෙන් අහන උප්පලවන්නමනි කැමති පැවිදි වෙන්න කියලා. උප්පලවන්න කියන කැමති තාත්තේ. උප්පලවන්න පැවිදි වුණා. පැවිදුණාට පස්සේ උප්පලවන්නා කරේ තිබුණු සෙනෙහස රජවරු සිටවරු සියලු දෙනාම පින්නතුනි අතහැරියා. මහාන වුණු ඒ භික්ෂුණියකගෙන් නම් පින්නතුනි මොන කාම සම්පත්තියක්ද පැත්තකට වුණා. හැබැයි උප්පලවන්නගේ මාම කෙනෙක්ගේ පුතෙක් හිටිය නන්ද කියලා තරුණේ. මේ නන්ද කියන තරුණයා උප්පලවන්නා තෙරණිය පින්නතුනි මහාන වුණත් පැවිදි වුණත් රහත් වුණත් ඒ තමන් කෙරෙහි තිබුණු ආලය අතහැරියේ නැහැ. සෙනෙහස අතහැරියේ නැහැ. උප්පලවන්නා යන්නේ එන මගතුට පිණ්ඩපාතේ වඩිනේ ඔක්කොම බලාගෙන හිටියා. දවසක් පින්නතුට මතක ඇති උප්පලවන්නා පිණ්ඩපාතේ වැඩම කරපලාවේ කුටියෙන් පිට වෙලා මේ නන්ද කියන තරුණිය පින්නතුනි සියල්ල බලන් ඉඳලා උප්පලවන්නා සැතපෙන ඇඳ යට රිංගුවා. උප්පලවන්න පිණ්ඩපාතේ කරගෙන කුටියට වැඩම කළා. දවල් කාලේ පිණ්ඩපාතේ වැඩම කරලා අපි කවුරුත් දන්නවා එහෙම ඉඳලා ආවහම පින්නතුනි අඳුරු කුටියකට නැත්තම් ගේකට ආවහම ඇද්දගෙන ඉලංකාර වෙනවා. උප්පලවන්නා කරපු දේ තමයි පිණ්ඩපාතේ වැඩම කළ මහන්ස නිසා මේ ඇඳේ පින්නතුනි වැතුරුණා. නන්ද කියන තරුණයා ඇඳ ඇඩේ හිටියේ උප්පලවන්නා පින්නතුනි දූෂණය කළා. ඒ කියන්නේ ඒ අපරාධ කරගත්තා. හරි දැන් එහෙම දෙයක් කළා කියලා පින්නතුනි එහෙම දෙයක් වුණා කියලා උප්පලවන්නාට රාගය උපදවන්න පුළුවන්ද? උප්පලවන්න රාගය උපදවන්න බෑ. ඇයි? උප්පලවන්න රාගය ප්‍රහාණය කරලා. සමිද්ධි හාමුදුරුවොත් රාගයට නැත්තම් කාමයට පොළඹවා ගන්න මේ දෙව්දුව හැදුවට උන්වහන්සේ පින්නතුනි කවදාවත් ඒ කාමයේ රාගයට පෙළඹුණේ නැහැ. පොළඹව ගන්න බැරි වුණා. උන්වහන්සේ කාමයේ ආදීනව පැත දෙව්දුවට කියලා දුන්නා. තවත් කියන්න කිව්වහම සමිද්ධි හාමුදුරුවෝ කිව්වා කාමයේ ගැන මම දන්නේ ඔච්චරයි මොකද මම ළඟදීනේ පැවිදි වුණේ. තවත් දැනගන්න ඕන නම් බුදුහාඳුරු ඉන්නවා බුදුහාඳුරු ගාවට තමයි යන්න ඕන කිව්වා. ඉතින් බුදුහාඳුරු ගාවට ගියාම තමයි බුදුහාඳුරු මේ කාමයේ ගැන මේ කරුණ ටික පින්නතුනි මතක් කළේ. දැන් නන්ද කියන තරුණයා ඒ පාපය කරගත්ත පාපය කරගෙන එතන පින්නතුනි පොළොව පලාගෙන අභිචරදගෙන ගියා. ඉතින් කෙසේ වුණා පින්නතුනි පෙර අකුසල කර්මයකුත් එතනට හේතු වෙලා තිබුණා. ඉතින් කෙසේ වුණා මම මේ කිව්වේ උප්පලවන්නාට එහෙම දෙයක් වුණා කියලා රාගය උපදවන්නට බෑ පින්නතුනි. ඇයි උප්පලවන රාගය කියන එක ප්‍රහාණය කරලා. දවසක් උප්පලවන්න පින්නතුනි ඉන්නකොට මාරයා උප්පලවන්නගෙන් දවසක් ඇවිල්ලා අහනවා ඔහොම කැලෑවේ තනියෙන් ඉන්න ඔබතුමිය වැනි ලස්සන ස්ත්‍රියකට කැලෑවේ තනියෙන් ඉන්න බය නැද්ද කියලා ඇහුවා. උප්පලවන්නා තෙරණිය කියනවා ඒ චිත්තස්මින් වසී භූතාම්මි ඉද්දිපාදා ස්වභාවිතා සබ්බ බන්ධන මුත්තාම්මි නතං බායාමි ආවසෝ ඒ සාන්තර දායාමි කුච්චින් වා පවිසාමිතේ පකුමන්තරිකායම්පි තිට්ඨං තින් මං නදක්කසේ. ඒ කියන්නේ චිත්තස්මින් වසී භූතාම්මි මම හිතට වුණ විදිහට මං වැඩ කරන්නේ නැහැ කිව්ව දැන්. ඉද්ධිපාදා ස්වභාවිතයි මම ඉද්ධිපාද ධර්මයන් හොඳට දියුණු කරලා තියෙන්නේ. සබ්බ බන්ධන මුත්තාමි මම මේ ලෝක සීල බැමි වලින් මිදලා ඉන්නේ. නතං බායාමි ආවසෝ මම මේ ලෝක කිසිම සල්ලාලියෙකුට මම බය නැහැ කිව්වා.
ඒ විතරක් නෙවෙයි දෙව කියනවා උප්පලවන අතරණිය කියනවා ඒසාන්තර දහයාමි මට මෙහිම අතුරු දහන් වෙන්නවත් පුළුවන් කෝන්නම්. ඒසාන්තර දහයාමි කුච්චින් වා පවිසාමිතේ මාරේ මට නොබේ කුසට ඇතුළු වෙන්නවත් පුළුවන් කිව්වා. පකුමන්තරි කායම්පි තිට්ඨං තින් මන්න දක්කසේ නුඹේ ඇහිබැමි මත නුඹට නොපෙනෙන්න මට පුළුවන් කෝ සක්මන් කරන්න. මේ මාරයට කියන්නේ කවුද උප්පලවන්නා? නුඹේ ඇහිබැමි මත නුඹට නොපෙනෙන්න සක්මන් කරන්නත් මට පුළුවන් කිවෝන්නම්. අන බලන්නකො එච්චර හපංකමක් එච්චර ඉහළකට ගියේ වෙන මොකක් නිසා නෙවෙයි පින්නතුනේ ධර්මයත් එක්ක ලැබපු දේ නිසා. ඒ විතරක් නෙවෙයි කාමයේ රාගය මේ සියල්ල ප්‍රහාණයට පත් කරපු කෙනෙකුට මාර්යාටුණත් පින්නතුනේ අභියෝග කරන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරු දේශනා කළා යම් කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා කියන්නේ මාර්යාගේ ඇස් දෙකට පින්නතුනේ වැලි ගැහුවා හා සමානයි කිව්වා. ඒ කියන්නේ තැනත්තට ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනා සංස්කාරය නිත්‍ය වශයෙන් කවදාවත් ගන්නෑ. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් සංස්කාරයන් සුභ වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් කවදාවත් පින්නතුනි ගන්නේ නෑ. ඒ ඇත්ත නැත්තා පින්නතුනි දුකෙන් නිදහස් වෙන මාවතකට එළඹී දුකෙන් නිදහස් වෙන මාවත අනුගමනය කරන ඒ වගේම භාගතුන් වහන්සේගේ දේශනාව පිළිපන් පුජ්‍යලේඛ හැටියටයි දේශනාව සඳහන් වෙන්නේ. ඒ නිසා මේ ඉගෙන ගත්තේ සංයුත්ත නිකායේ පළවෙනි කොටසේ තිබෙන සමිද්ධි සූත්‍ර දේශනාව. මේ සමිද්ධි සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි. සාදු 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 කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ GW මීලින් නෝනා උපාසිකා මාතාව ආදරණීය මෑණියන් වහන්සේ. ඒ වගේම පුතුන් වන රිවිරාජ් විරාජ් සවින්ද්‍ර සහ දියණිය වන චිරෝමි. මේ දරුවෝ සහ සම්බන්ධ කරගෙන මව්තුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කම සිද්ධ කළේ මිය පල්ලව සපත් වුණු දයාබර පියාණන් වන කරතේලිස් අප්පුහාමි ආදරණීය මෑණියන් වහන්සේ වන ඇසිලින් නෝනා උපාසිකා මාතාව එවාගේම සහෝදරයන් වන විලියම් එවාගේම ජයතිලක ගුණපාල සහ මහතුන් 2019 තුන්වෙනි මාසේ 26 වෙනි දින පරලොව සැපත් දයාබර ස්වාමි පුරුෂයා වන කරතේලිස් පෙරේරා එවාගේම 1996 9වෙනි මාසේ 29 වන දින පරලොව සැපත් දියණිය වන පාඨශාලාචාරිණී බිමල් රාණී වර්ණකුල සූරිය දියණිය ඇතුළු මිය පල්ලව සැපත්වන්ට යෙදුණු මේ නම් සඳහන් කළ සිහි කටයුතු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් වේවා. ඒ වගේම බිමල් රාණී වර්ණකුල සූරිය දියණියට සසර වසනාතුරා නිවන් දක්නාතුරා කවදාවත් එබඳු හදිසි අකල් මරණයකට ගොදුරු වන්න සිදු නොවේවා. උපෝපන් සෑම ආත්ම භාවයකදීම දිගාසිරි සම්පත් විඳ මේ ලෝතුරා දහමත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්නට මේ කුසල් උපකාර වේවා. නිවනින්ම නිවී සැනසෙත්වායි. සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුජීවත් සිටින මෑණියන්ටත් දූපුතුන්ටත් මුණුබුණු මිනිබිරියන්ටත් ඒ වගේම ලේලියන්ටත් ඒ වගේම බෑනවරුන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ දරුවන්ට හොඳට ගෙන කියාගෙන මේ රටට ජාතියට ආගමට භාෂාවට වැඩ ඇති හොඳ දරුවන් වන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටමත් ඒ වගේම ගරුතර මහා සංඝරත්නයටත් දැනට රටේ පවතින මේ උදුර ඉක්මනින්ම දුරු වෙලා සියලු දෙනාටම කායික මානසික සුවපත් භාවයෙන් ජීවත් වන්න අවශ්‍ය කරන ශීල ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ආශිර්වාදයක් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. රාගක්ඛයෝ නිබ්බානං